ආයිබෝවන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටමත් හිතවල තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙලා තමන්ගේ කාරණා කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන කාල සීමාවක් උදා වේවායි කියලා සක්වල අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙකුටම ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ වෙනදට වඩා පොඩි වෙනස්කමක් ඇතුව මේ ග්‍රහමාරුන් සම්බන්ධයෙන් කතා බහ කරන්න. මෙතෙන්දී අපි වෙනදා හැම දවසකම මේ එකින් එක ග්‍රහමාරුන් ප්‍රස්තුත කරගෙන කතා බහක් යෙදුණා. ඒ ග්‍රහමාරුන් එක්කලා ලග්න 12ට මොන වගේ තොරතුරුද පෙන්눔 කරන්න කියලා. ග්‍රහමාරුන් හරහා ඇති කරන්නා වූ සුබඵල, මිශ්‍රඵල, අසුබඵලයන් සම්බන්ධයෙන් අපි ඒ ආකාරයෙන් කතා කරගෙන ගියත් මේ මාසය තුල අප්‍රේල් මාසය තුල ඇති කරන්නා වූ විවිධාකාර ග්‍රහ ගේ මාරුවීම් හේතු කරගෙන ඇති කරන ඵලයන් විවිධාකාර වන නිසා එකින් එක විග්‍රහ කරන්න නැතුව අපි මේ ග්‍රහයින්ගේ මාරුවීම් කීපයක් එකහු කරගෙන ඊට අනුරූප වශයෙන් ඊට අනුකූලව ලග්න 12ට මොන වගේ තත්ත්වයක්ද ඇති කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නට හිතුවා. ඉතින් එතනදී මේ අප්‍රේල් මාසය තුල ඔබ මේ වෙනකොටත් හොඳින්ම දන්නවා සිද්ධ වෙච්ච ග්‍රහ මාරු මොනවද කියලා. විශේෂයෙන් රාහුගේ මාරුවක් සිද්ධ වුණා. රාහු ග්‍රහයා මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම. එතකොට ඒක අප්‍රේල් රාහුගේ මාරුව අප්‍රේල් 12 වෙනිදා සිද්ධ වුණා. ඒ වගේම සෙනසුරුගේ මාරු වීමක් ගැන අපි කතා කරනවා බොහෝම ප්‍රබල ආකාරයට. මොකද සෙනසුරු ඒ තරම්ම අපිට බලපෑම් කරන්නා වූ ග්‍රහයෙක් නිසා. එතකොට සෙනසුරුගේ මාරු වීම අපි කතා කරා අප්‍රේල් 29 වෙනිදාට සිද්ධ වීමට නියමිතයි කියලා. එතකොට ඒ ග්‍රහ මාරුවත් විශේෂයෙන් ප්‍රබල විදිහට බලපාන්නා වූ තත්ත්වයක් පෙන්눔 කරනවා. එතකොට ඊට අමතරව මෙතනදී බ්‍රහස්පතිගේ මාරු වීම. බ්‍රහස්පති කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. ඒ වගේම බ්‍රහස්පති ප්‍රබල රාජයෝග උදා කරන්නා වූ ග්‍රහයෙක්. ඒ වගේම බ්‍රහස්පතිගේ බලය තුල බොහොම ඉහළ තත්ත්වයකට පත් කරන්න සමත් වෙන ග්‍රහයෙක්. එතකොට ඒ වගේ විවිධාකාර පැති බ්‍රහස්පතිගේ තියෙනවා. එතකොට බ්‍රහස්පති ග්‍රහයා මාරු වීමත් අප්‍රේල් මාසේ 13 වෙනිදාට සිද්ධ වෙන්නට නියමිත වුණා. එතකොට බ්‍රහස්පති මීන රාශියට ආවා. ඒ වගේම රාහු ග්‍රහය මේෂ රාශියට ආවා. සෙනසුරු කුම්භ රාශියට ආවා. එතකොට මේ ග්‍රහ මාරුන් කීපයට අනුරූප වශයෙන් කොහොමද මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නයේ දක්වා කරුණු කාරණා පෙන්눔 කරන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මම හිතනවා ඔබට වැටහෙනවා ඇති කියලා අපි මේ කතා කරන්න සූදානම් වෙන මාතෘකාව සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ග්‍රහයින්ගේ මාරු වීම ගැන කතා කරනකොට ඒ දේ ඕනෑමට වඩා අපේ ජීවිතයට කල්පා ගන්නට නෙමෙයි අවශ්‍ය කරන්නේ දුර දක්නා නුවණ ඇතුව ඒ දේවල් ජීවිතයට සමීප කරගන්න එක. මේ වර්තමාන කාලවකවානුව වෙනකොට සාමාන්‍යයෙන් පීඩාකාරී තත්ත්වයන් වලට අපි මුහුණ දීලා ඉන්නවා. එතකොට ඒ තත්ත්වයන් එක කොහොමද අපි ගොඩ යන්නේ? යම්කිසි සාර්ථකත්වයක් ගන්නෙ කොහොමද? මේ ප්‍රශ්න වලින් අස්වැසිල්ලක් ලබන්නේ කොහොමද? එතකොට ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි තමන්ගේ ඉදිරි අනාගතය කොහොමද සකසා ගන්න කියන දේ. මේ හැම දෙයකටම උත්තර හොයාගෙන යන ගමනේදී මේ ග්‍රහමාරුන් සම්බන්ධයෙන්ුත් ඔබ දැනුවත් වුණොත් ඔබේ ගමන යම්කිසි පිළිවෙලකට ඔබ හිතනවට වඩා යම්කිසි පිළිවෙලකට යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු ලග්න 12ට මේ තොරතුරු කොහොමද පෙන්눔 කරන්නේ සහ ඔබ වෙනස් විය යුතු තැන් මොනවද? ඔබ හදා ගන්න ඕනි තැන් මොනවද? ඔබේ ජීවිතේට ඔබ අලුතෙන් එකහු කර ගන්න ඕනි දේවල් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි ආකාරයකට පිළියම් කරන්න තියෙනවා නම් අපි මේ පිළියම් සම්බන්ධයෙන්ුත් වැඩසටහන අතර වාරයේ සඳහන් කරන්න සූදානම් වෙනවා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන් ගැන තමයි අපි මුලින්ම කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේෂ ලග්නයේ ලග්නයට රාහු සම්ප්‍රාප්ත වීම මෙතෙන්දී අනිකුත් ග්‍රහමාරුන්ට වඩා විශේෂ වැදගත්කමක් දරනවා. මොකද විශේෂයෙන්ම බ්‍රහස්පති ග්‍රහයාගේ මාරු වීම හරහා විදේශ ගමන් නියෝජනය වෙනවා. එතකොට සෙනසුරුගේ ගමන මුල් කරගෙනත් තිබුණට වඩා තත්ත්වය වෙනස් වීමට වඩා මෙතනදී රාහුගේ මාරුව ප්‍රබල විදිහට මේෂ ලග්න හිමියන්ට බලපවත් වෙනවා. විශේෂයෙන් Taman කරගෙන ආපු වැඩපිළිවෙලේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්නට හේතුභූත වෙනවා මේ ග්‍රහ මාරුන් ගැන කතා කිරීමේදී. Tamanගේ ආදායම් තත්ත්වය යම් විදිහකට පහළ බහින්නට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම රාහු ලබනවා කියන්නේ බුද්ධියකින් තොර වැඩ කරන්න සමත් වෙනවා. Taman කරගෙන ආපු රටාවට වඩා වෙනස් ආකාරයේ අමනෝඥ වැඩ කරන්න නුවණක් නැති වැඩ කරන්නට ඉඩ කඩක් තියෙන කාල සීමාව. එතකොට ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ තමන් කරන වැඩ කටයුතු තමන් සාමාන්‍ය විදිහට තමන්ගේ ක්‍රියාපටිපාටිය
සුබදායක නම් ඔබ අනුන්ට යම් කිසි ආකාරයේ පීඩාවක් කරන්නේ නැති කෙනෙක් නම් අනුන්ගේ සුබසිත ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් එතකොට අනුන්ගේ රැකියාවලට ප්‍රශ්න ඇති කරන්නේ නැති කෙනෙක් නම් අනුන්ගේ පෞල් ජීවිතවලට ප්‍රශ්න ඇති කරන්නේ නැති මේෂ ලග්න හිමියෙක් නම් තමන්ගේ කටයුතු සාර්ථකතාවයට පත්වීමක් ඇති කරගන්න පුළුවන් උත්සාහය උනන්දුව තුලින් එතකොට මේ වගේ කාලවකවානුවක පීඩාකාරී කාලවකවානුවක ඔබ ඔබේ කටයුතු පිළිබඳව ගොඩක් පරිස්සම් වෙන්නට ඕනේ. ඔබ විසින් අනිත් අයට නිතරම සිද්ධ කරන්නේ අයහපතක් නම් අවඩදායක දෙයක් නම් මේ වගේ ග්‍රහමාරුවක් තියෙන කාලෙක ඔබට එයින් විපාක උදා වෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්නට ඕනේ. තමන් ගන්නා තීරණ තීන්දුව සමහර විට තමන්ගේ අර කරපු පව් පස්සෙන් ඇවිල්ලා අඥාන තීරණ ගන්නට තමන්ව පොළඹවන කාල සීමාවක් උදා විය හැකියි මේ නිසා. ඉතින් රාහුගේ මේ බලපෑම විශේෂයෙන් ඔබට බලපානවා. ඒ නිසා තමන් අප්‍රසාදයට ලක් වෙන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු වල යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට තමන්ගේ ඥාතීන්ට පවා තමන් එපා වෙන්නට ඉඩකඩ තියෙන කාල සීමාවක්. එතකොට තමන්ගේ පවුලේ තමන්ගේ යැපෙන යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ අයටත් තමන්ව එපා වෙන යම් ආකාරයකට පීඩාවට පත් කරන්නට කරුණු කාරණා යෙදෙන කාල සීමාවක් වෙනවා. ඒ නිසා ඊටම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනි. ඒ වගේම රාහුට අවශ්‍ය වත් පිළිවෙත් කරන්න ඕනි. බෝධි පූජා කටයුතු කරන එක රාහු වෙනුවෙන් තමන්ගේ දෝෂ දුර ඇරෙන්න සෙත් කවියක් කියවන එක පුළුවන් තරම් අන් අය වෙනුවෙන් අප උපස්ථාන කිරීම තමන්ට කරන්න පුළුවන් දේවල්. බෙහෙත් හේත් ටිකක් අරන් දෙන එක අසරණ කෙනෙක් වෙනුවෙන්. එතකොට තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් අන් අය සතුටු කරන්න යමක් සිද්ධ කිරීම තුලින් තමන්ගේ දෝෂ දුර ඇර ගන්නට ඕනේ. ඒ වගේම තවත් දෙයක් තමයි මෙතනදී මේෂ ලග්න හිමියන්ට යම් කිසි ආකාරයකට කේන්දරයේ රාජයෝග පවා බලපවත්වන අවස්ථාවක ඒ කේන්දරයේ යම් ග්‍රහ පිහිටීම් බලවත් වෙලා තිබුණත් මේ කාලවකවානුවේ සමහර අය අපෙන් අහනවා මයි කේන්දරයේ මේ වගේ බලවත්කමක් තියෙනවා නමුත් ඒක පළ දෙන්නේ නැහැ කියලා. ඒතකොට තමන් කරන අකුසල කර්ම නිසා ඒව යටපත් වීමක් తాවකාලිකව සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ සියල්ල කල්පනා කරලා තමන්ගේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා තමන්ගේ කේන්දරෙත් පරීක්ෂා කරගෙන කටයුතු කරනවා නම් තමයි වඩා සුබදායක වෙන්නේ මෙවන් කාල සීමාවක්. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ගේ සෙනසුරු 10 වෙනිට එනවා තමන්ගේ රැකී ආරක්ෂා ස්ථානයට. ඒ වගේම රාහු වෙනවා 12 වෙනිට වැය ස්ථානයට. ඒ වගේම මෙතනදී වැය ස්ථානය කිව්වම මේ රාහු 12 මෙතෙන්දී රාහුගෙන් ඔබට විදේශ ගමන් යෙදෙන්නට පුළුවන්. විදේශ සංචාර විතරක් නෙමෙයි විදේශගත රැකී ආරක්ෂා කටයුතු ඒ වගේම රටින් පිටවීමට බලාපොරොත්තු වෙච්ච අයට ඒ සඳහා තමන්ගේ ගමන් පහසුවෙන් යන්නට ඉඩකඩ සැලසෙන කාල සීමාවක් මේ ග්‍රහමාරුවෙන් පස්සේ උදා වෙනවා කියන එක කියන්නට පුළුවන්. එතකොට විදේශගත වීමට අවස්ථාවල් නැතිව හිටිය පිරිස් සඳහා ඒ සඳහා අවස්ථාවල් උදා වීම යම් කිසි ආකාරයකට ක්‍රමවේදයක් නැතුව හිටිය කෙනෙකුට විදේශගත වීම සඳහා ක්‍රමවේදයක් ඉතින් ඒක ඔබට සුබඵලදායක ආකාරයට බලපාන කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි සෙනසුරු 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීම තමන්ගේ රැකී ආරක්ෂා ස්ථානයට එන එක යහපත් වෙනවා. තමන්ගේ රැකියාවට තිබුණු බාධාකාරී ස්වභාවයන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී ඔබ හිතන්න එපා රැකියාව සඳහා තියෙන බාධක ඉවත් වෙනවා කියලා සියලුම තමන්ට තියෙන පීඩාකාරී වාතාවරණයන් ඉවත් වෙලා යනවා කියලා. එතනදී මේ විෂය තුල ඒ තරම් හාස්කම් කරන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ රටක් වශයෙන් අපි මොන දීලා ඉන්න ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් තුල යම් ආකාරයකට ඔබේ සැනසීම පතා යම් කාරණා සිද්ධ වීමක් තමයි අපිට මෙතෙන්දී තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ සහ ඔබ ඒක නිසි විදිහට ගලපාගෙන තේරුම් ගත යුතුත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු වලට තිබුණු සතුරු පීඩා කුමන්ත්‍රණ බලපෑම් ඒ වගේම තමන්ට නිසි තැන නොලැබීම. දැන් තමන් දක්ෂයෙක් වෙලා තමන්ට හැකියාවන් තිබිලා තමන්ට වැඩ කරන්න පුළුවන්කම තිබිලා තමන්ට නිසි තැන ලැබෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. අපි දකිනවා ආයතනවල ඒ වගේ තත්වයන් වලට පත්වෙච්ච අය. ඒතකොට අන්න ඒ වගේ තත්වයක පීඩාවට පත්වෙච්ච කෙනෙක් නම් ඔබ ඒ පීඩාවන් මගහැරිලා ගිහිල්ලා ඔබට නිසි තැන ලැබෙන්නා වූ කාල සීමාවක් මේ ග්‍රහමාරුවෙන් අනතුරු ඔබට උදා වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. එතකොට රැකියාව තමයි මෙතෙන්දී මුල් වෙන්නේ ආදායම් මාර්ගයත් එක්ක. ඒ වගේම අතිරේක ආදායම් මාර්ග වලට යොමු වෙන්නටත් ඔබට මේ කාල සීමාව ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රයෝජනවත් කරගන්නත් ඔබට පුළුවන් ඔබ දක්ෂයෙක් නම්. එතකොට අතිරේකව ඉපයීමක් කරන්න ඔබට මේ කාල සීමාවේදී පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පිය පාර්ශවයෙන් තමන්ගේ පියාගේ පාර්ශවයෙන් තමන්ට ලැබීම් සහගත ස්වභාවයන් සහ වටිනා ගුරුහරුකන් ජීවිතයට ලැබෙනා වූ කාලයක් කියන එකත් කියන්නට ඕන. ඒ වගේම ගුරු මීන රාශියේ නැත්නම් බ්‍රහස්පති මීන රාශියේ යන නිසා තමන්ගේ ලැබීම් සහගත භාවයේ හොඳ තත්වයක් තියෙනවා. ඒකට අතිරේක ව්‍යාපාර වගේ දේවල් කරන අයට ඒ තත්වයන් යහපත් වෙනවා. හැබැයි ඔබ ව්‍යාපාර වලට අනිත් අය යොමු කරගනිද්දී ඔබ කණ්ඩායමක් වශයෙන් වැඩ කරන කෙනෙක් නම් බලන්න අපල උපද්‍රව ඇති නැති
අය කවුද කියලා. ඇති අය එකතු කරගත්තොත් එතන ලැබීම හීන වෙන්න පුළුවන්. දෝෂයන් නැති අය එකතු වුණොත් එතනදී සාර්ථකත්වය ලබා ගන්නටත් පුළුවන් වෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්නය ගැන කතා කරනකොට මේ ග්‍රහයින්ගේ මාරුවීම ගැන මුලින්ම මතක් කරනවානේ අපි. එතකොට සෙනසුරු 9 වෙනිට පෙර පුණ්‍ය ස්ථානගත වීම විශේෂිතයි ඔබට. ඒ වගේම බ්‍රහස්පති 10 වෙනිත් රාහු 11 වෙනිත් ගත වන කාල සීමාවක් තමයි ඔබට මේ අප්‍රේල් මාසයෙන් පස්සේ ඉදිරියට ගලාගෙන යන්නේ. එතකොට මෙතනදී බ්‍රහස්පති 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීම ඔබට යහපත් වෙනවා. එතකොට 10 වෙනි කියන්නේ කර්මස්ථානය. ඔබගේ ආදායම් මාර්ගයේ රැකියාව පිය පාර්ශවයේ කියන තැන් පෙන්눔 කරන නැත්නම් ඒ කාරණා පෙන්눔 කරන ස්ථානය. එතකොට ඔබට යම්කිසි ආකාරයකට තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු පිළිබඳ අනිවාර්යෙන් ප්‍රශ්න තිබුණා පහුගිය අවුරුදු දෙකමාර තුල. ඇයි ඔබ සෙනසුරු අෂ්ටමේ රාෂ්ටක තත්වයට මුහුණ දීලා හිටිය කාල පරාසයක් තමයි මේ ගෙවල ඉවර කරේ. එතකොට ඒ රාෂ්ටක කාලය තුල ඔබට විවිධාකාර විදියට මානසික පීඩා කරගෙන යන වැඩවලට පීඩාකාරී තත්වයන්, ඒවැ සාර්ථකත්වයේ මදිකම, ඒ වගේ නොයිකුත් පීඩාකාරී පසුබිම් නිර්මාණය වුණා. ඔබ අධ්‍යාපනය හදාරන දූ දරුවෙක් නම් ඒ තුල යම් පීඩාකාරී ස්වභාවයන් Tamanට අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැතිකම ඒවට බාධා ඇතිවීම ඒ දේවල් සිද්ධ වුණා. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඒ අයට Tamanගේ රාමුවේ හැටියට Tamanට ප්‍රශ්න ගැටලු උදා වෙච්ච කාලයක් වුණා. නමුත් ඒක නිමාවටපත් වීමත් එක්ක මේ ග්‍රහ මාරුන් ඔබේ ජීවිතයේ යහපත් පැත්තට පරිවර්තනය කරන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් විශේෂයෙන් මෙතනදී අපිට කැපිපෙන දෙයක් තමයි ඔබේ රැකී ආරක්ෂා ස්ථානය. රැකියාව තුල Tamanට කැපිපෙන දක්ෂතා පෙන්눔 කරන්න පුළුවන් කාලයක් වෙනවා. අනිත් අයගේ උදව් උපකාර සහයෝගය Tamanගේ කටයුතු කෙරෙහි Tamanගේ වෘත්තීය කෙරෙහි ලැබෙනා වූ ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ අර හිටිය තත්ත්වයට වඩා ටිකක් ඉහළට ගිහිල්ලා බැබලෙනා වූ ස්වභාවයක් මේ කාල සීමාවේදී ඇති කරනවා. ඒක දේශීය වශයෙන් වගේම විදේශීයව ඉන්න අයටත් මේක මේ කාරණේ මේ විදිහටම බලපවත්වනවා. ඉතින් තමන්ගේ රැකියාව තුල තමන්ට දියුණුවටපත් වෙන්නට පුළුවන් අවසරයක් තමයි මේ ග්‍රහ මාරුන් හරහා ඔබට පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් ඇති වෙනවා. ඒවා වන්දනා ගමන් වගේ දේවල් තමයි විශේෂයෙන් පෙන්눔 කරන්නේ. ඒ වගේම උසස් පුද්ගලයන්ගේ ඇසුරට පාත්‍ර වීමත් ඔවුන්ගෙන් උදව් උපකාර ගැනීමත් ඔබට පෙන්눔 කරනවා. ඒක විශේෂයෙන් රැකී ආරක්ෂාව සහ ඒ තත්ත්වයේ මුල් කරගෙන සිදුවෙන දේවල්. ඒ වගේම ඔබ ටිකක් ලෝකෝත්තර පැත්තට බර කරන්නා වූ කාල සීමාවක් වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ අර නිසාර භාවය හොඳින් මෙනෙහි කරන ස්වභාවයත් ඒ වගේම තමන්ගේ ජීවිතේ මතු සංසාර ගමන ගැන හිතලා පින්දහම් එකතු කරන ගුණයත් ඒ වගේම ඔබට කාර්යබහුල ජීවිතය තුළ ඒ වෙනුවෙන් වැය කරන කාල සීමාවක් නැති වුණත් ඔබ මානසිකමය වශයෙන් පින්දහම් කෙරෙහි නැත්තම් සිතුවිලි දාමය වශයෙන් ඒක ලෝකෝත්තර පැත්තට හරවගෙන කටයුතු කිරීම දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒකත් බොහොම සතුටුදායක පැත්තක් ඔබේ හිතේ නිවි සැනසී ගිය ස්වභාවයක් නිතර බලපවත්වන්න පුළුවන්. කෝපය ප්‍රචණ්ඩත්වය හිතේ ඇතිවන තද සිතුවිලි තද තීරණ ආදී දේවල් ඔබෙන් ටිකක් ඈතට යන ස්වභාවයක් තියෙනවා. වචනය ප්‍රවේශම් කරගෙන නිතර කතා කරන්න තවදුරටත් හිතන්න හිතට ගන්න. ඒ වගේම ඔබේ කටයුතු තුල වෙනදා තිබුණාට වඩා සාර්ථකත්වයක් පියවරෙන් පියවර එකපාරට බලාපොරොත්තු වෙන්න එපා. පියවරෙන් පියවර දසමෙන් දසමේ ඉදිරියට සාර්ථක ස්වභාවයක් තමයි මේ ග්‍රහ මාරුන් හරහා සිද්ධ වෙන්නේ. එතකොට ඔබට ලොකුවට ප්‍රතිකර්ම කරන්න දෙයක් නැහැ. මෙතෙන්දී දෝෂ සහගත තත්ත්වයක් නැහැ. නමුත් සති අන්තයේදී ආගම දහම කෙරෙහි යොමු වෙලා තමන්ගේ කටයුතු සිද්ධ කරන්න. උදේ හවස ඔබේ කටයුතු සාර්ථක වීම පිණිස බුදුන් වැඳලා මෝර පිරිත සජ්ජායනය කිරීම, ඒ වගේම අභිසම්විධාන පිරිත උදේ හවස සජ්ජායනය කිරීම ඉතාමත් යහපත් වෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට රාහු 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීම පෙන්눔 කරනවා. එතකොට රැකියාව සම්බන්ධයෙන් අපිට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි කාල සීමාවක් වෙනවා. ඒකට හේතුව රාහු 10ට එන එකම නෙමෙයි. විශේෂයෙන්ම ඔබේ රැකී ආරක්ෂා කටයුතු වලට බලපෑම් ඇති කරන්නට සෙනසුරු අෂ්ටම ඒ රාෂ්ටක දෝෂයක් බලපවත්වීම විශේෂ කාරණාවක් වෙනවා. එතකොට සෙනසුරුගේ බලපෑම තුල ඔබට යම්කිසි ආකාරයකට ඔබේ කටයුතු වෙනදා කරගෙන ගිය විදිහට නිදහසේ කරගෙන යන්න බැරි බාධාකාරී ස්වභාවයන් ඉහළින් ඇති වෙනවා. එතකොට අර තමන්ගේ වැඩ කරන රාමුව ටිකක් කොටු වෙනවා. තමන්ට නිදහසේ වැඩ කරන්න තිබ්බ රාමුව තරමක් අවහිර තත්වයටපත් වෙලා සීමා සහිත භාවයට පත්වීමක් පෙන්눔 කරනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න. මෙතනදී ග්‍රහචාරයේ යම්කිසි දෝෂ සහගත ස්වභාවයක් යන හින්දා ඔබ ඒත් එක්ක හැප්පෙන්න නොයා යුතු කාල සීමාවක්.
විශේෂයෙන් අවුරුදු 2කමාරක කාලයකට මේ සෙනසුරු දෝෂය ඔබට බලපවත්වනවා. ඒ හින්දා ඉවසීමෙන් කටයුතු කිරීම මෙතනදී විශිෂ්ට වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම ඔබ වෙනදට වඩා බොහෝමත්ම කල්පනාකාරීව වැඩ කරන්නට ඕනේ. නම්‍යශීලී විය යුතු තැන්වලදී නම්‍යශීලී විය යුතුයි. ඒ වගේම වැදගත් තීරණ තීන්දුව ගන්න ඕනේ තැන්දී වැදගත් තීරණ තීන්දුව ගත යුතුයි. රැකියාව තුල යම් යම් ගැටලු ඇති වෙනවා කියලා රැකියාව දාලා ගෙදර එන එක නෙමෙයි ඔබ මේ වෙලාවේ කරන්නට ඕනි දේ වෙන්නේ. සමහර තැන්වලදී ඔබට එහෙම හිතෙන්න පුළුවන්. මේ සෙනසුරුගේ පීඩාකාරී තත්ත්වය තව අංශක ප්‍රමාණයක් ටිකෙන් ටික ඉස්සරහට යනකොට දැන් ලැබුවා විතරයි අප්‍රේල් අවසානයේ. එතකොට ඉදිරියට යනකොට ඔබට එවන් ඌ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබට කරන රැකියාවට වඩා උසස් රැකියා ලාභයක් පෙන්눔 කරලා ඒ දේ වෙනුවෙන් ඔබට කෙනෙක් කතා කරන්නටත් පුළුවන්. ඉතින් නමුත් ඔබ ඒ වගේ වැදගත් තීරණ තීන්දුව ගන්න යද්දී ඔබේ කේන්දරය ඔබේ ජ්‍යොතිර්වේදියා හරහා පරීක්ෂා කරගෙන මේ වැදගත් තීරණ තීන්දුව ගන්නවා මිසක් හිතුමතේට මෙවන් වූ අවස්ථාවක ඒ වගේ තීරණ වලට යන්නට එපා. ඔබේ කේන්දර සටහනට ගතවන මහදස අන්තර්දස මොනවද කියලා හරියටම බලලා ඕනි වැදගත් තීරණ තීන්දුව ගන්න. එතකොට මෙතෙන්දී රැකියාව සම්බන්ධයෙන් ඔබට තීරණ තීන්දුව ගැනීම කිසිසේත් අනුමත කරන්නට බෑ මේ වෙලාවේ. තියෙන දේ රැක ගන්නයි ඔබ උත්සාහ කර යුතු වෙන්නේ. වැඩි දියුණුවට වඩා මෙවන් වූ වේලාවක ඔබට තියෙන ටික ඔබ පරිස්සම් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඔබට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. කුසල කර්ම විපාක දෙන කාල සීමාවක් කියලත් පෙන්눔 කරනවා. මොකද බ්‍රහස්පති නම වෙන්නේ ගත වීම නිසා පෙර පිනේ ශක්තිය යටින් ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ නිසා ඔබ බිය විය යුතු නැහැ ඒ රාශික තත්ත්වයක් ගියත්. නමුත් සතියන්තයට පුළුවන් තරම් බෝධි පූජා කටයුතු සිද්ධ කරන එක, එතකොට දානමාන පුළුවන් විදිහකට අසරණ සත්තුන්ට දෙන එක, එතකොට එතනින් එහාට වස්ත්‍ර දන් දෙන එක, ඔය වගේ දේවල් කරලා තමන්ගේ කුසල කර්මයන් තව දුරටත් වර්ධනය කරගන්න ඔබ උනන්දු වෙන්නට ඕන. සිංහ ලග්නය. සිංහ ලග්නය හිමියන් ගැන කතා කරනකොට සෙනසුරු ග්‍රහයා තමන්ගේ විවාහක ස්ථානීය වූ 7 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත්, ඒ වගේම බ්‍රහස්පති 8 වෙනිේ සහ රාහු 9 වෙනිේ ප්‍රවිෂ්ඨ වෙලා ගමන් කිරීමත් මෙතනදී විශේෂිත වෙනවා. මෙතනදී අපිට කතා කරන්න තියෙන ප්‍රධාන කාරණාව තමයි තමන්ගේ මේ විවාහක ස්ථානයේ සහ හවුල්කරුවන් පෙන්눔 කරන තැනට සෙනසුරුගේ සම්ප්‍රාප්ත වීම. විවාහ අපේක්ෂිතයන්ගේ විවාහ වීමේ බලාපොරොත්තු තව පොඩ්ඩක් පස්සට යන්න පුළුවන්. ඒවා හිතන තරම් ඉක්මනට සිද්ධ නොවීමට ඉඩ කඩක් තියෙනවා. තමන්ට ගැළපෙන කේන්දර ගොඩක් හම්බවීම ටිකක් දුෂ්කර කාරණාවක් වෙන්න පුළුවන්. සමහර විට කේන්දර පොරොන්දම් ගලපනවා. නමුත් ගැළපෙන හරීම කේන්දර Tamanට උවමනා විදියට ලැබෙන්නේ නැති ස්වභාවයේ ගැටලුව ඔබට බලපවත්වන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාර වගේ දේවල් කරගෙන යන අයට හවුල්කාරයින්ගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. යහපත් හවුල්කාරයෝ හම්බ වුණේ නැතුවම ව්‍යාපාරයේ මිල මුදල් ගසා කෑමට ලක් වෙනවා. එතකොට විශ්වාසය තබා කටයුතු කරනකොට ආයතන ප්‍රධානියා එතනදී යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබ ව්‍යාපාරිකයෙක් නම් මේ කාලේදී තමන්ගේ අතවැසිය තමන්ගේ ළඟින් ඉන්න කෙනා ඒතරම් විශ්වාස නොකළ යුතු කාල සීමාවක් වෙනවා. මොකද තමන්ගේ හොඳම සුවචකීකරු ගෝලයා පවා විශ්වාසය කඩ කරන්න ඉඩ කඩ තියෙන වෙලාවක්. මොකද ඔබට කලකිරීම ඇති කරන්න තියෙනවානේ. ඔබට කලකිරීමක් ඇති කරන්න තියෙනවා හවුල්කාරයින් නිසා. එහෙමනම් ඒකට ක්‍රමවේදය සකසනවා. තමන් සමීපයේ වැඩිපුරම ආශ්‍රය කරන තමන්ගේ ස්වාමියා, බිරිඳ, එක්කෝ දරුවෝ, එහෙම නැත්නම් ව්‍යාපාරයේ හවුල්කාරයෝ, ඒ වගේ සමීපතම අය විසින් තමන්ගේ විශ්වාසය කඩවීම මුල් කරගෙන. ඉතින් ඒ නිසා තමන්ගේ ඇසුරේ ඉන්න අය පිළිබඳව සැක හිතන්න නෙමෙයි. නමුත් අර තමන්ගේ වැදගත් කරුණු කාරණා පිළිබඳව ක්‍රියාත්මක වෙද්දී තමන් බුද්ධිමත්ව ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඉනෙන් පහළ ප්‍රදේශයේ තුල යම් යම් රෝග පීඩා ඇතිවීමේ ඉඩකඩක් පෙන්눔 කරන හින්දා. එතකොට තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙද්දී මේ වගේ රෝගාබාධ වලට මුහුණ දීලා ඉන්නවනම් මේ වෙනකොට ඔන්න විශේෂයෙන් වෛද්‍ය උපදෙස් පිළිපැදලා කාරණා කටයුතු හොඳින් දැනගෙන පිළිපදින්නට ඔබ උනන්දු වෙන්නට ඕනේ. එතකොට පිනට දහමට ලැබිකම අඩු කරනවා යම් තාක් දුරකට. ඇයි ඒ දෝෂ සහගත කාලය සීමාවක් ගත වෙනකොට මේ පිනට දහමට ලොල් වෙලා කටයුතු කරන උනන්දුව, ආසාව තමන්ගෙන් දුරස් වෙනවා. ඉතින් ඒක වෙනස් කරගන්න. මේ පූර්ව දැනුවත් කිරීම ගොඩක් වෙලාවට අපි මේ හැම දෙයක් පිළිබඳව ඔබ පූර්ව දැනුවත් කිරීමකට ලක් කරන්නේ වෙන්න තියෙන දේ වළක්වා ගන්න සහ වෙනස් කරගන්න. ඉතින් ඒ නිසා ඒ දේත් ඔබ වෙනස් කරගන්න උනන්දු වෙන්න. විදේශ ගමන් වගේ දේවල් වලට ඉඩකඩක් ලැබෙනවා. හැබැයි කල්පනාවෙන් තමයි විදේශගත වීම ගැන ක්‍රියාත්මක වෙන්න ඕනි. වංචා පීඩා වලට අහු වෙන්න පුළුවන්. යම් යම් අනතුරු පීඩා වලට ලක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ගමන් යෙදෙනවා නම් ඉදිරි කාලවකවානුව තුළදී ටිකක් ඔබේ කේන්දරයේ ඔබේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා පරීක්ෂා කරගෙන නිසි විදියට කාරණා කටයුතු වලට අනුව වැඩ කරන එක තමයි
ඔබට ගුණදායක වෙන්නේ. එතකොට මෙතනදී යම් ආකාරයකට ධන හානි වීම වගේ දේවල් වලට ඉඩ කඩක් තියෙනවා. එතකොට මිල මුදල් පරිහරණයේදී බොහෝම සැලකිලිමත් වෙලා වැඩ කරන්නට ඔබ උනන්දු වෙන්න ඕනේ. ওই ටික තමයි සිංහ ලග්න හිමියන්ට අපිට ප්‍රධාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු 6 වෙනිත් බ්‍රහස්පති 7 වෙනිත් රාහු 9 වෙනිත් ගත වෙනවා. එතකොට මේ ග්‍රහයින්ගේ මාරුවීම හරහා මොනවද කන්‍යා ලග්න හිමියන්ට උදා කරන දේවල් ඵල විපාක කියලා කතා කරනකොට මේ ගොඩක් වෙලාවට මේ තමන්ගේ නිවසේ රැඳිලා ඉන්න හිතෙන්නේ නැති කාල සීමාවක්. නිවස තුල ටිකක් මොහොතක් රැඳිලා ඉන්න හිත දෙන්නේ නැහැ. හැම වෙලාවෙම නිවසින් පිට පරිසරය තුල කල්ගත කරන්න ගොඩක් වෙලාවට හිත පොළඹවනවා. ගෙදර පරිසරය තමන්ට අප්‍රසන්නකාරී තත්වයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒකෙන් සිද්ධ කරන්නේ තමන් බාහිර පරිසරයට මුදාහැරලා තමන්ට අනතුරු විපත් පීඩා සහ යම් යම් දේවල් වලට තමන්ට නොගැලපෙන දේවල් වලට තමන්ව යොමු කරන්න මේ කාලේදී. ඉතින් ඒක ඔබ නැනනෝනින් දැනගෙන ඊට පරිබාහිරව කටයුතු කරන්නට උත්සාහ කරන්නට ඕනි. ඉතින් මේක විශේෂයෙන් රැකී ආරක්ෂා කටයුත්තක් නොකරන තරුණ ප්‍රජාවට තමයි වැඩිපුර බලපාන්නේ. නමුත් රැකියාවක නිරත වෙන කෙනෙකුට නම් සතිය දවස් පහම ඉතින් රැකියාව සති අන්තය තමන්ගේ පුද්ගලික කටයුතු වෙනුවෙන් වැය කරාම එහෙම විශේෂ දෝෂයක් ක්‍රියාත්මක වෙන්න වෙලාවක් නැහැ. නමුත් කල්පනාකාරීව මේ හැමදේම තීරණය තීන්දුව කරන්න නිවසින් පරිබාහිරව යන්නම හිතන අදහසුත් ඇති වෙන්න පුළුවන් යම් යම් අවස්ථාවලදී. හැබැයි ඒක ගොඩක් වෙලාවට හරියටම කියන්න පුළුවන් වෙන්නේ තමන්ගේ කේන්දරයේ ගතවන මහදසා අතුරු දසා පිළිබඳවත් විශ්ලේෂණය කළායින් අනතුරුව. එකිනෙකාට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ශරීරයේ උෂ්ණාධික රෝගවලට ලක්වීම ඉඩ කඩක් තියෙනවා. ඒවයින් ප්‍රවේශම් වෙන්න ඕනි. උෂ්ණාධික ආහාර පාන වලින් මේ කාල සීමාව වළකින්න ඕනි. ඒ දේවල් පිට දාන්න ගත්තොත් ඔබට ලොකු අපහසුතාවයක් ශාරීරික වශයෙන් ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. යම් යම් ප්‍රබලව තිබුණා වූ ප්‍රශ්න වලින් සහනයක් උදා කරගන්න පුළුවන් වෙනවා. ඒකට සමහර විට ඔබ හඳුනන කෙනෙක්ගෙන් හඳුනන්නේ නැති කෙනෙක්ගෙන් උදව් උපකාරයක් ලැබිලා උග්‍රව තිබුණා වූ ප්‍රශ්නයක් निराකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් පෙන්눔 කරනවා. එතකොට පෙර කුසල් මතුවෙනවා. මොකද බුදගේ ගමන මේ වෙලාවේ ඔබට බොහොම යහපත්ව සිද්ධ වෙන නිසා පෙර කුසල කර්මයන් මතුවෙලා ඔබේ යම් ආකාරයකට දෝෂ මර්ධනය වීමක් පෙන්눔 කරනවා. එතකොට විවාහ ජීවිතය ගත කරන අයට මේ විවාහය තුළ ලොකු ඇලීමක් ගැලීමක් නැතුව කටයුතු කරන කාල සීමාවක් ටිකක් උදාසීන ස්වභාවයක් බලපවත්වනවා තමන් ඇසුරු කරන අය පිළිබඳව. ඒක ඉතින් අර කාලයෙන් කාලයට යම් යම් ආකාරයට සිද්ධ වෙන දේවල්. නමුත් මේක පොදුවේ අපි කරන ප්‍රකාශයක් නිසා තමන්ගේ කේන්දරය අනුව මේක යම්කිසි විචල්්‍යතාවයකට ලක් වෙන්න පුළුවන් කියලා ඔබ වටහා ගන්නට ඕනේ. ඉතින් විදේශගත වීම වගේ දේවල් බලාගෙන ඉන්න අයට ඒ දේවල් සඳහා යහුසුලුව තමන්ගේ කාරණා කටයුතු යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වංචා පීඩා වලට වීමේ ඉඩක් තියෙනවා කියලා මම කලින් මතක් කරා. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම කන්‍යා ලග්න හිමිය ඔබට වැදගත් වෙනවායි කියන එක මතක් කරනවා. තුලා ලග්නය. තුලා ලග්න හිමිය ඔබට සෙනසුරු විද්‍යාස්ථානගතවත්, ඒ වගේම බ්‍රහස්පති සත්‍රු ස්ථානගතවත්, ඒ වගේම රාහු කර්ම විවාහක ස්ථානගතවත් ගමන් කරනවා. එතකොට මෙතනදී අපිට සාමාන්‍යයෙන් තමන්ගේ හවුල්කාර පාර්ශවයන් ගැන කතා කරනකොට හවුල්කරුවන් නිසා තමන්ගේ ජීවිතයට බාධා ඇති වෙනවා. කවුද මේ හවුල්කරුවෝ කියලා හඳුන්වන කොට්ටාසය? මෙතනදී මේ හවුල්කරුවන් කියන කුලකයට තමන්ගේ ජීවිතේ හවුල්කාරයෝ ටික ඔක්කොම ගන්න පුළුවන්. විවාහක ස්වාමියා, විවාහක සැමියා, දූ දරුවෝ, අසල්වාසීන්, තමන්ගේ රැකී ආරක්ෂා ස්ථානයේ ඉන්න සගයෝ, එතකොට තමන්ගේ යටතේ පාලනය වෙනවනම් යම් යම් අය ඒ පිරිස. එතකොට ඔය හැමෝම ඔය කුලකයට අයිති. එතකොට මේ අය නිසා තමන්ගේ වැඩපිළිවෙලට සුපුරුදු වැඩපිළිවෙලට බාධා උදා වීමක් මෙතනදී පෙන්눔 කරනවා. ඒ නිසා ඒ බාධාකාරී ස්වභාවයන් මර්ධනය කරගෙන වැඩ කරන්නට සහ සූක්ෂම විදිහට ඒ බාධාවන් නොවන ආකාරයට වැඩ කරන්නට ඔබ වග බලා ගන්න ඕනේ ඉදිරි කාල සීමාව තුලදී. මේක එක දිගට වෙන දෙයක් නෙමෙයි. විටින් විට කාලයේ අතරින් පතර සිද්ධ වෙන දේවල්. එතකොට ඒ නිසා ඒයින් ඔබේ ගමනට සහ සාර්ථකත්වය වෙනුවෙන් ඇතිවන බාධා මර්ධනය කරගන්න ඔබ සූක්ෂම ඥානය යොදවා කටයුතු කරන්නට ඕනි වෙනවමයි. එතකොට එතනදී අධ්‍යාපනය හදාරන දූ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවට පත් කර ගැනීමේ වාසනා බල මහිමේ බලපවත්වන කාල සීමාවක් වෙනවා. ඒ ගැන බය වෙන්නට දෙයක් නැහැ. ඒ වගේම මේ විවාහය සම්බන්ධයෙන් කාරණා කටයුතු ගැන කතා කරද්දී යම්කිසි බිඳීමකට, යම්කිසි හිත රිදීමකට, විවාහයේ ભેද භින්නතාවයකට ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන සංස්ථාව පවත්වාගෙන යද්දී හරි සීරුමාරුවට පරිස්සමින් ගෙන යන්නට ඕනි. විශේෂයෙන් සැක සංකා ඇති වෙනවා නම් ඒ දේවල් පිළිබඳව විවෘතව කතාබස් කර ගැනීම. නැතුව එතනදී යම් ආකාරයකට එකිනෙකාගේ සැක සංකා හිතේ තියාගෙන ඒව පැසවමින් දීර්ඝ කාලීනව ගමනක් යනවා කියන්නේ එතෙන්දී ප්‍රශ්න ගොඩක් දීර්ඝව විකාශනය වෙනවා කියන එක.
එතකොට එවන් වූ තත්වයන් වලටපත් නොවි තමන්ට යම් ගැටලුවක් ඇති වූ වහම මේ දේ කතා බහ කර විසඳා ගැනීමට උත්සාහ කිරීම තුලින් සහ ඒක සිද්ධ කිරීම තුලින් එතනින් එහාට ඒක ගමන් කරන්නේ නැහැ. එතකොට තමන්ට හවුල්කාර අනිත් පාර්ශවයක් දැනගන්න ඕනි ඒකට අනුකූලතාවය ඇති කරලා අනිත් කෙනාගේ හිත තුල ඇති වෙච්ච ඌ දේ निराකරණය කරගන්න. මොකද සාර්ථක ශක්තිමත් බැඳීමක් ඇති වෙන්න නම් ඒ දේ විය යුතුමයි. අනිකා වෙනුවෙන් කැපකිරීම සිද්ධ කිරීම සහ අනිකාගේ මතයට ඇහුම්කන් දීම සහ අනිකාගේ අදහසට එකඟ වීම එතනදී වැදගත් වෙනවා. එතකොට මේ දේවල් නැති ඌ තැන ඒ සංස්ථාව බිඳී යෑම ආයතනයකන් ගෙදරකත් සිද්ධ විය හැකියි. ඉතින් ඒ නිසා ඒ දේවල් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සහ කැපවීමෙන් කටයුතු කරන්නට වග බලා ගන්නට වෙනවා ඔබට. ප්‍රේම සම්බන්ධතා මුල් කරගෙන ගැටලු තරුණ ප්‍රජාව අතර නව යොවුන් තරුණ තරුණියන් අතර ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධවත් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මේවයින් මානසිකව වැටීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒව නොවන තැනට ඔබ වැඩ කටයුතු කරගන්න ඔබේ ජීවිතයට ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව වැඩ කරන්න ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට සිද්ධ වෙන මේ ග්‍රහයින්ගේ මාරුවීම ගැන කතා කරනකොට තමන්ගේ මාතෘ ස්ථානය කියලා අපි හඳුන්වනවා. මාතෘ ස්ථානයේ සෙනසුරුගේ සම්ප්‍රාප්ත වීමත් විද්‍යාස්ථානගත සිකුරුගේ විද්‍යාස්ථානගත බ්‍රහස්පතිගේ සම්ප්‍රාප්තියත් රාහුගේ සම්ප්‍රාප්තිය 6 වෙන්නේ සිදුවීමත් හරහා මොකද්ද මේ වෘශ්චික ලග්න හිමියන්ට පෙන්눔 කරන පලාපලයන් ගැන කතා කරනකොට ලැබීමට හොඳ තත්ත්වයක් තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. මොකද ඔබ ඒ රාෂ්ටක වලිනුත් මිදිලා ගමනක යන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ රාෂ්ටක දෝෂත් නැහැ. මේ ග්‍රහයින්ගේ මාරු වීමත් තරහා තමන්ගේ ආදායම් මාර්ග තර වෙන ලකුණු පෙන්눔 කරනවා. එතකොට මෙතෙන්දී අර මම හැම වෙලාවකම මතක් කරනවා මේ කාලේ මේ ලැබීම ගැන කතා කරන මොහොතවල් පාසාම ලැබීමක් කිව්වහම පොඩි ගණන් ලැබෙනවා කියලා හිතන්න එපා. මේ කාලේදී මේ තියෙන වාතාවරණය හමුවේ යම්කිසි ආකාරයකට තමන්ගේ ආර්ථිකමය ගැටලුවක් විසඳීමක්. දැන් මේ කාලේදී ඔබ අද දවසේ තුල ඔබ බලාපොරොත්තු වුණා නම් ඔබේ ආදායම යම් කිසි ආකාරයකට අපි හිතමුකෝ 10000ක මුදලක් ඔබ බලාපොරොත්තු වුණා කියලා. ඉතින් ඊට අමතරව ඔබට 15000ක් ලැබෙනවා. ඉතින් අන්න ඒක මේ වෙලාවේ ලැබීමක් ආර්ථික වාසියක්. ඔබගේ ආර්ථිකයට සිද්ධ වෙච්ච අමතර වාසියක්. ඉතින් ඒ වගේ ලැබීමක් ගැන කතා කරන්න පුළුවන් සුළු හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් ගැන විතරනේ. නමුත් මාසික වේතනයක් ලබන කෙනෙක් ගැන අපිට එහෙම කතා කරන්න බෑ. නමුත් ඒ වගේ කෙනෙකුටත් කුමන හෝ ආර්ථිකමය වාසියක් තමන්ගේ තත්වයේ තරාතිරමේ හැටියට ඉපීම් ක්‍රමවේදයේ හැටියට ලැබෙනවා කියන එක තමයි අපිට මෙතන ග්‍රහචාරය තුලින් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතනදී තමන්ගේ කාරණා කටයුතු කරගෙන යන ගමනේදී යම්කිසි කලකිරීම සහගත ස්වභාවයක් හිතට ඇති වෙන සුළුයි. Tamanට මොන සැප සම්පත් තිබුණත් තමන්ගේ කාරණා කටයුතු මොනතරම් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මොනතරම් ලෙහෙසියට පහසුවට සිද්ධ වුණා වුණත් කුමන හෝ කලකිරීමක් මුල් කරගෙන ඔබට ටිකක් ලෝකෝත්තර පැත්තට හිත අදින ස්වභාවයක් වර්ෂ කිහිපයකට සිද්ධ වෙනවා. අවුරුදු 2කමාරකට විතර මේ තත්ත්වය සිද්ධ වෙන ලකුණු පෙන්වුම් කරනවා. ඉතින් එතනදී ලෝකෝත්තර පැත්ත ගැන හිතන්න ඔබට සැනසෙල්ලකුත් අත් වෙනවා එතනදී. ඒ නිසා ඔබට ඒ දෙයට ඇලෙනව වැඩි. මොකද මේ අනිත් දේවල් එක්ක ලෞකික දේවල් එක්ක බැඳිලා ඉන්න මේ දේවල් ලං කර ගන්න ඔබට පීඩනය වැඩි වෙනවා වගේම ඔබ ඒ දේවල් අතහැරලා ලෝකෝත්තර පැත්ත ගැන හිතන්න ඔබට සැනසෙල්ල පොඩ ලං වෙනවා. ඉතින් ඔබ ඒ රසය විඳිනවා. ඒ නිසා ලෝකෝත්තර පැත්තට ටිකක් හිත අදින ස්වභාවයක් මේ ග්‍රහචාරය තුල මම විශේෂයෙන් දකිනවා සියලුම වෘශ්චික ලග්න හිමියන්ට. එතකොට ඒ වගේම මෙතනදී දැන් කේන්ද්‍රයක සිකුරු වගේ ග්‍රහයක වෙන යම් විදිහකට බලවත් වෙලා හිටියොත් මේ තත්ත්වයන් අවම වෙන්න පුළුවන්. නමුත් ඔබේ එවන් වූ සුභ සිද්ධියක ලකුණු මේ ග්‍රහ මාරුන් හමුවේ පෙන්눔 කරනවා. ඉතින් මේ තත්ත්වයන් ගැන වැඩිපුර දැනගන්න කෙනෙකුට ආසාව තියෙනවා නම් තමන්ගේ ජ්‍යොතිර්වේදයා හමු වෙලා ඒ කේන්ද්‍ර නිසි විදිහට පරීක්ෂා කරගෙන තමන්ගේ ග්‍රහ පිහිටීම් පිළිබඳ පූර්ව විශ්ලේෂණයක් අරගෙන දැනගන්නට පුළුවන්. ඉතින් ඒකට වෘශ්චික ලග්න හිමියන්ට ওই කාරණා තමයි කියන්න පුළුවන් සතුටුදායක මට්ටමක් ඔබට පෙන්눔 කරනවා. ධනු ලග්න හිමියන් ගැන කතා කරනකොට සෙනසුරු වික්‍රමස්ථානගත වෙලා යනවා ඔන්න. ඒ වගේම බ්‍රහස්පති 4 වෙන්නේ ගමන් කරනවා. එතනින් එහාට රාහු විද්‍යාස්ථානය යනවා. එතකොට දැන් සෙනසුරු ඒ රාෂ්ටකයෙන් මිදිලා බොහොම හොඳ තත්ත්වයක් අත් වෙන ලග්න ගැන කතා කරනකොට ධනු ලග්නය පෙරටුගාමී වෙනවා. එතකොට ඔබට මේ සෙනසුරුගේ පීඩාකාරී තත්ත්වයන් අවුරුදු 7මාරක් තිස්සේ බලපැවැත්තුවා. ඉතින් මේක තව අතරවාරයේ මේ ලබන ජනවාරි වෙනකන් 2023 ජනවාරි දක්වා අතරමැද කාලයක පොඩ්ඩක් සෙනසුරු වක්‍රවීමක් සිද්ධ වෙනකොට ආයේ පොඩි කාලයකට ඒක ලබනවා. නැත්තේ නැහැ. නමුත් ඉතින් ඔබ අවුරුදු 7මාරක් තිස්සේ ලොකු පීඩාකාරී තත්ත්වයක්
ගෙවලා ඒකේ යම්කිසි සිඹුවක් ලද මොහොතක් මේ. ඉතින් ඒ නිසා ඔබේ කාරණා කටයුතු සාර්ථක වෙන්න ගන්නවා සහ ඔබට ක්‍රමක්‍රමයෙන් අර නැති වෙච්ච දේවල් තමන්ගේ ජීවිතේ දුරස් වෙච්ච සතුට සැනසීම සමහර විට රැකියාව හිමි වුණා වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට තමන්ගේ දේපල හිමි වුණා වෙන්න පුළුවන්. තමන්ට තිබිච්ච වාහනේ නැති වුණා වෙන්න පුළුවන්. ওই වගේ නැති වෙච්ච දේවල් තිබුණට වඩා හොඳින් තමන්ට ලං කරගන්න කාලය උදා වෙනවා. ඉතින් ඒක ධනු ලග්න හිමියන්ට බොහොම සුවිශේෂී දෙයක් වෙයි. හැබැයි තමන්ට මේ කාල සීමාවේ ගතවන ග්‍රහ තත්ත්වය දැන් ඔබට සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ වුණාට ඔබට සෙනසුරුගේ දසාවක් මේ වෙනකොට යනවා නම් අපිට ඒ කාරණාව කියන්න බෑනේ. එතකොටත් සෙනසුරුනේ. එතකොට එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ඉතින් ඔබ ඔබේ ජ්‍යොතිර්වේදියා හරහා කේන්දරේ බලාගෙනම විශ්ලේෂණය කරගන්නට ඕනි කාරණාවක් වෙනවා. කොහොම වුණත් විදේශගත වෙලා ඉන්න අපේ හිතවතුන්ටත් කියන්නට තියෙන්නේ තමන්ගේ කටයුතු සුබ පැත්තට අවතීර්ණය කරගන්න පුළුවන් කාලයක්. ඔබට වැටුප් වැඩි වෙන ඔබේ කටයුතු යහපත් පැත්තට සිද්ධ වෙන පෞල් ජීවිතයේ සතුට සමගිය සමාදානයේ රැඳෙන ලෙඩ රෝග අසනීප තිබුණා නම් ඒ දේවල් වලින් සුවපත් වීමක් අපේක්ෂා කරන අර තමන්ට ඉෂ්ට කරගන්න බැරි වගකීම් වලට හිර වෙලා හිටියා නම් ඒ දේවල් වලිනුත් තමන් ටිකක් සැහැල්ලුවටපත් වෙන්න ඌ කාල සීමාවක් ඉදිරියට උදා වෙනවා කියන එක. ඒ වගේම තමයි තමන්ගේ සහෝදරකාරකාදීන්ගෙන් තමන්ට සුභසිද්ධිය සැලසෙනවා සහ ඔවුන්ට යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා වගේම ඔවුන්ගෙනුත් පෙරලා තමන් වෙත ඒ දේවල් ලැබෙන ස්වභාවය පවුලක් වශයෙන් එකට ඒක රාශී වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව ඒ වගේ විශේෂිත දේවලුත් ඔබේ ජීවිතයේ සුභසිද්ධිය තකා සිද්ධ වෙන කාල සීමාවක් කියලා කියන්න පුළුවන්. දූ දරුවන්ගේ ජයග්‍රහණ දැකලා සතුටු සිත් උපදවාගත හැකි කාල සීමාවක්. විවාහක බිරිඳ සැමියා අතර තුල වුණත් වෙනදාට වඩා තිබුණ බැඳීම තර වෙලා සතුටින් ජීවිතේ ගෙවන්න පුළුවන් වාසනාවන්ත කාලයක් ඉදිරියට උදා වෙනවා කියන එක ධනු ලග්න හිමියන්ට කියන්නට පුළුවන්. මකර ලග්න හිමියෝ ගැන කතා කරනකොට රාහු හතරවැන්නේ වගේම සෙනසුරු ධනස්ථානගතවත් ගුරු හේවත් බ්‍රහස්පති වික්‍රමස්ථානගතවත් ගමන් කරනවා. එතකොට මෙතනදී විශේෂිත කාරණාවක් දැන් ඔබ තවමත් ඒ රාෂ්ට්‍රකයේ ගෙවමින් ඉන්න කෙනෙක්. ඒ රාෂ්ට්‍ර ධනස්ථානයට ඇවිල්ලානේ තියෙන සෙනසුරු. ඉතින් ටිකක් ධනය හානි කරයි. අතට සල්ලි ගන්නවා වගේම වියදම් වෙනවත් ඒ වගේ දෙගුණයක් වියදම් වෙන්න කාරණා කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ කාල සීමාවේ කොහොමත් අපිට ආර්ථිකය වැයවීම පැත්ත ගොඩක් වැඩි. ඒ වගේම පීඩනයට ලක් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක ඔබට සෙනසුරු අපලි වගේ තමයි. එතකොට සෙනසුරුගේ දෝෂ සහගත තත්ත්වයක් මේ වෙලාවේ ගත කරන හින්දා මිල මුදල් පරිහරණයේදී හරි පරිස්සම් වෙන්න. ඔබ අතේ තියාගෙන ඉන්නකොට සල්ලි වියදම් වෙනවා වැඩි නම් පවුලේ වෙන කෙනෙකුට මුදල් පරිපාලනය බාර දෙන්න. මොකද දැන් මකර ලග්න හිමියෙක් ළඟ සල්ලි තියෙනවා කියන්නේ ඒක නැති වෙන්න මොනවා හරි වැඩක් සිද්ධ වෙනවාමයි. ඒ නිසා එක්ක මුදල් පරිස්සම් කරගන්න නැත්නම් තැම්පත් කරන්න. ඒ දේ කරන්න වෙනවා. එතකොට හිතුවක්කාර තීරණ තීන්දුව ගන්න පොළඹවන වෙලාවක්. තමන් දන්නවා ඒක හිතුවක්කාර තීරණයක් කියලා. තමන් දන්නවා දඩබ්බරකමක් කරන්න යන්නේ කියලා. දැනත් කරනවා. ඒක තමයි මේ වගේ වෙලාවක සිද්ධ වෙන දේ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් වලින් අගතියටපත් වෙන්නේ ප්‍රශ්න ගැටළු වලට මුල් වෙන්නේ ඔබමයි. නීති ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවට යොමු වෙන්න එපා කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. කලබලකාරී වාතාවරණයක අපි කවුරුත් ගත කරන්නේ. ඉතින් සමාජශීලී තැන්වලට යද්දි පිරිස අතරට යද්දි සැලකිලිමත් වෙන්න නීති ප්‍රශ්න ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යම් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වයින් පරිස්සම් වෙලා වැඩ කරන ශරීරයේ වම් පැත්තට හානි පීඩා වෙන්න තියෙන වෙලාවක අස්ථි බිඳීමක් සිද්ධ වෙන්න පුළුවන් ශරීරයේ වම් පැත්ත මුල් කරගෙන. ඉතින් මේ දේවල් වලින් පරිස්සම් වෙලා කටයුතු කරන්න, බය කරන්න නෙමෙයි මේ දේවල් ඔබව දැනුවත් කරන්නයි කියන්නේ. ඉතින් වර්තමාන කාල සීමාවේ ආවේගශීලීව කටයුතු කරනකොට ටිකක් කල්පනාකාරී වෙන්නට ඕන. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුවේ කතා කරන්නේ. ඒ වගේම මේ කාල සීමාවේ ටිකක් ධාර්මික පැත්තට යොමු වෙනවා නම් හොඳයි. මොකද ඒ රාෂ්ටකයේ තාම යනවා. අවසාන දෙකමාර තුල. එතකොට අර පහුගිය පහ තමා ගොඩක්ම පීඩාකාරී අවුරුදු පහ වෙන්නේ. අවසාන අවුරුදු දෙකමාර තුල යම්කිසි පීඩාකාරී ස්වභාවයේ අඩුවක් තියෙනවා. ඒ වුණාට අනුතුරු පැත්ත තවමත් ඔබට විකාශනීය වෙනවා. ඉතින් ඒ දේවල් තමන්ගේ ජීවිතයට පෙන්눔 කරා කියලා ඒ ආකාරයටම එකතු කරගත යුතු නෑ. පෙන්눔 කරනවා නම් අපි මේ දේවල් නැති කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒ හින්දා ඔබ මේ දවස්වල වැඩ කරද්දී ආවේගයෙන් වැඩ කරන්න එපා. පුළුවන් තරම් ආගම දහම පැත්තට යොමු වෙලා හිත නිවාගෙන තැම්පත් කරගෙන වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. සතියන්තයට බෝධි පූජාවක් තියන්න, හිත සැනසෙන දෙයක් කරන්න, නැති බැරි කෙනෙකුට Tamanට පුළුවන් හැටියකට දෙයක් දෙන්න.
ඒ වගේම අභිසම්විධාන පිරිත ඇතුළු අනිත් පිරිත් වර්ග උදේ හවස ශ්‍රවණය කරන්න. තමන්ගේ හිතට සැනසීමක් එන විනෝදාංශයන් වල නිරත වෙන්න. ඒ තුලින් ඔබට වෙන්නට තියෙන අයහපත් මග හැරගන්න යම් තාක් දුරකට පුළුවන් වෙයි ජීවිතයේ තියෙනවට වඩා වාසනාවන්ත කරගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නය ගැන කතා කරනකොට සෙනසුරු ලග්න ප්‍රාප්ත වෙලා යනවා. ඒ වගේම ගමන් කරනවා. බ්‍රහස්පති ධනස්ථානගත වෙලා වගේම රාහු වික්‍රමස්ථානයේ ඉන්නවා. එතකොට මෙතනදී සෙනසුරු ලග්නගත වීම අනිත් ඔක්කොටම වඩා කතා කරන්න ඕනේ කාරණාවක්. සෙනසුරු ලග්නේ ගමන් කිරීම තුල දැන් මෙතනදී ගොඩාක් අය ඉස්මතු කරනවා බලවත් වෙලානේ බලවත් රාශියකනේ ඉන්නේ කියලා. බලවත් නම් ඇයි මේ කුම්භ ලග්න හිමියෝ මේ දවස්වල පීඩාකාරී තත්ත්වයන් අත්විඳින්නේ? කොයිතරම් කුම්භ ලග්න හිමියෝ අපිට හමු වෙනවද කේන්ද්‍ර පරීක්ෂාවේදී එදිනෙදා පීඩනයට ලක් වෙච්ච ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච රැකී ආරක්ෂා අවුල් වියවුල් ඇති වෙච්ච ආදායම් මාර්ග ඇනහිට තත්ත්වයටපත් වෙච්ච ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙච්ච. දැන් එතෙන්දී අපිට දේශීය වශයෙන් ඉන්න ලාංකිකයන් වශයෙන් අපිට වර්තමානයේ මුහුණ දීලා ඉන්න තත්ත්වය කියලා කියන්න පුළුවන්. නමුත් විදේශීය වශයෙන් ඉන්න අය ඒ අයට මේ අපිට තියෙන වාතාවරණය උද්ගත වෙලා නැහැනේ. නමුත් ඒ අයටත් අක්ෂාංශ දේශාංශ වලින් පිටත් ඉන්න අයටත් යම් ආකාරයේ ප්‍රශ්න ගැටලු තමන්ගේ වපසරිය හැටියට නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් අපිට එතෙන්දී ඒ රාෂ්ට්‍රකේ බලපෑම කොයිතරම්ද කියන එක ඔබට සාක්ෂාත් වෙනවා ඇති. ඒතකොට එතනදී පොදුවේ කතා කරනකොට තමන් මේ කාල සීමාව තුළ බොහොම ප්‍රවේශම් වෙන්න ඕනි මිල මුදල් පරිහරණයේදී තමන්ගේ රැකියාව තුළ වගකීම් නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරන්න ඔබ පිළිවෙතින් ඒ කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒවට යම් ආකාරයකට බාධාකාරී දේවල් මතු වුණා කියලා ඒවා පැහැර හැරීම නොකළ යුතු වෙලාවක්. ඒ තුලින් ඔබට රැකියාව හිමි වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒකයි මම කලින් එක ලග්නයකට විස්තර තොරතුරු පැහැදිලි කරනකොට කිව්වා Tamanට තියෙන දේ පරිස්සම් කරගන්න උනන්දු වෙන්න කියලා. ඔබටත් ඒකයි කියන්න තියෙන්නේ. මේ වෙලාවේ Tamanට තියෙන දේ Tamanගේ පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, Tamanගේ රැකියාව, Tamanට පරණ හරි වාහනයක් තියෙන්න පුළුවන්, පරණ හරි ගෙයක් දොරක් Tamanගේ කියලා තියෙන්න පුළුවන්. මේ තියෙන ටික පරිස්සම් කරගන්න. වැඩි දියුණුවට වෙලාව ඔබට එනවා. එතකන් ඉවසාගෙන ඉන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර ඇති වෙන වෙලාවක්. ඉතින් කාවත් සතුරු භාවයට පත් කරගන්නට එපා. අසල්වැසියා සතුරෙක් කරගන්න එපා. ඔව් සතුරු වෙලා ඉන්නවනම් කතා කරලා මිත්‍ර වෙන්න. මේ වගේ වෙලාවක ඒ ශක්තිය ඔබට ශක්තියක් වේවි. මොකද ඔබට අපලයක් දෝෂයක් බලපවත්වන වෙලාවක් හින්දා. ඉතින් ඒ දේවල් ගැන වෙනදට වඩා නුවණක්කාර විදියට හිතලා වැඩ කරන්න ඕනේ කියන එකයි මතක් කරන්න තියෙන්නේ. මුදල් වැයවීම වැඩි, ගැටලු ඇති වෙන්න පුළුවන් ආර්ථික ගැටලු, ඒ වගේම පෞල් ජීවිතය තුල ගැටලු, රැකියාවේ ගැටලු. මේ හැම අවස්ථාවකදීම ඔළුව කල්පනා කරලා තීරණ තීන්දුව ගන්නවා මිසක් ඔබ ආවේගශීලී වීම, ක්ෂණික තීරණ ගැනීම, අනුන්ගේ උපදෙස් මත තීරණ ගැනීම නොකළ යුතුම වෙනවා. ඒ කාරණා තුනම ඔබ අගතියට ඇද දාන්නා වූ කරුණු කාරණා කියලා මතක තියාගන්නට ඕනේ. ඒ නිසා සිහි කල්පනාවෙන් වැඩ කරන්න, පුළුවන් තරම් හිත දැහැමි පැත්තට පරිවර්තනය කරගන්න, ආගමානුකූල වත්පිළිවෙත් වල නිරත වෙන්න, බෝධි පූජා කටයුතු වලින් Tamanට ලොකු ආනිසංසයක් අත් වෙනවා. ඒ දේවල් වල නිරත වෙන්න. පුළුවන් තරම් දන් දීම වගේ දේවල්, සත්තුන්ට ආහාර දීම, දුගී මගී යාචක අයට ආහාර වේලක් දන් දීම Tamanට පුළුවන් හැටියකට සිද්ධ කරන්න. ඒ දේවල් කරලා Tamanගේ හිත දැහැමි පැත්තට යොමු කරගන්න බලන්න. එතකොට ඔබට තියෙනවට වඩා සහනදායී ස්වභාවයක් අත්පත් කරගන්න, පීඩාකාරී වාතාවරණයෙන් දශමයක් හෝ අත් මිදෙන්නට හැකියාවක් ලැබේවි. මීන ලග්නය. මීන ලග්න හිමියන් ගැන කතා කරනකොට රාහු ධනස්ථාන ගතව ගමන් කිරීම නිසා, ඒ වගේම බ්‍රහස්පති ලග්නේ, ඒ වගේම ගුරු බ්‍රහස්පති ලග්නගත වීමත් සෙනසුරුගේ ගමනත් මුල් කරගෙන ඔබට විශේෂයෙන් හොඳ නරක දෙක සම්මිශ්‍රණය වෙච්ච වෙලාවක්. මොකද මීන ලග්නෙට අවුරුදු 7මාරකට ඒ රාශික දෝෂයක් බලපවත් වෙනවා. එතකොට ඒකත් යම්කිසි ප්‍රශ්නයක්. එතකොට ඒකේ මුල්ම කොටස තුල පීඩාකාරී ස්වභාවයන්, මානසික පීඩා වගේ දේවල් බලපවත් වෙන සුළුයි. ඒ වගේම මෙතන ධනස්ථානගතව රාහු යන එකෙන් ටිකක් වැයවීම වගේ දේවල් පෙන්눔 කරනවා. හැබැයි ඔය ඔක්කොම තියෙද්දි බ්‍රහස්පති ලග්නෙට විල්ල බලවත් වෙලා ඉන්නවා. එතකොට දැන් බ්‍රහස්පති ලග්නේ ඉන්නකොට කෝටියක් වූ දෝෂ මංගයි. එතකොට අනිත් පැති වලින් දෝෂ ක්‍රියාත්මක වෙන අතර වාරයේ බ්‍රහස්පති මැද්දේ ඉඳගෙන යම් කිසි ආකාරයේ සුබදායක ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී සම්මිශ්‍රිත වූ පලාපල විග්‍රහයක් කරන්නට සිද්ධ වෙන්නේ. කොහොම වුණත් ඔබ මේ තමන්ගේ අයවැය ගැන සමබර කරගෙන වැඩ කරන්න උනන්දු වෙන්නට ඕනි. කලකිරීම වගේ දේවල් නම් ඇති වෙනවා. තමන් ආශ්‍රය කරන අය, තමන් කරගෙන යන වැඩ ගැන මේ හැම දෙයක් පිළිබඳව මානසික පීඩා සහ කලකිරීම ඇති කරන කාලයක්. ඒක හොඳින් තේරුම් ගන්න.
පුළුවන් තරම් අවබෝධයෙන් වැඩ කරන්න, අසරණ අයට උදව්පදව් කරන්න. ඒවා මම මේ මහා පරිමාණයෙන් කරන දේවල් නෙමෙයි ඔබට කියන්නේ. ඔබට පුළුවන් හැටියකට දවසකට එක්කෙනෙකුට කෑම වේලක් කන්න නැති කෙනෙකුට එක කෑම වේලක් දෙනවා කියන්නේ ඔබට ලොකු ආනිසංසයක් ඇතින්දි. සෙනසුරු ඒ රාෂ්ටකයක් ගෙවන කෙනෙකුට ඒක ලොකු ආනිසංසයක් වෙනවා තමන්ගේ දෝෂ දුර අරගන්න. එතකොට මේ වැය වන තත්ත්වේ නම් 2025 වෙනකන් ටිකක් තදින් පෙන්눔 කරනවා. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්නටම වෙනවා ඔබට. ඒ වගේම තමයි මුත්‍රා රෝග, උණ රෝග, වකුගඩු සම්බන්ධ රෝග පීඩා තියෙන අය ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ උදරය ආශ්‍රිත රෝග පීඩා දැනට බලපවත්වන අයත් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ යම්කිසි රෝගාබාධ තත්ත්වයකදී. ඒ වගේ තමන්ගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දරලා කටයුතු කරන්නට ඕනේ. පෞල් ජීවිත ගත කරන අය ඉක්මන් තීරණ තීන්දුව ගන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. තමන්ගේ හිතට එන විදිහට තීරණ තීන්දුව ගන්නත්, හිතට එන අදහස් ප්‍රකාශ කරන්නත්, තර්ක විතර්ක ගොනු කරන්නත් යන්නට එපා. Tamanට හිතන හැමදේම හරි කියලා හිතන්න යන්නත් එපා. ඒ වගේ අමනෝඤ්‍ය ස්වභාවයක් ඔබ තුලට ආරූඪ කරන කාල සීමාවක් වෙනවා මේ කාලය. ඉතින් ඒ නිසා දෙයක් පිළිබඳ ප්‍රකාශ කරද්දී තොරතුරු හොයලා බලලා Tamanගේ නුවණට වැටහෙන්නේ නැත්නම් ඒක වැඩිහිටියගේ උපදෙස් අරගෙන කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරනවා විනා තර්ක විතර්ක බොරුවට ගොඩනගලා ජීවිතය ඇතුලේ ප්‍රශ්න ඇති කර ගන්නට ඔබ උත්සාහ කරන්නට එපා. ඉතින් මීන ලග්න හිමියන්ට මිශ්‍රිත ඵල තියෙන්නේ. ඒ නිසා Taman පින්දහම් කරලා කුසල කර්මයන් වල නිරත වෙලා මේ තත්ත්වයන් තවදුරටත් වර්ධනය කරලා අකුසලයන් ප්‍රහාණය කරගන්න උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔය ආකාරයට තමයි මේ ත්‍රිත්ව ග්‍රහ මාරුව සියලුම ලග්න හිමියන්ට බලපවත්වන්නේ. මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා ලග්න 12ට බලපෑම් ඇති කරන්නේ. ඉතින් මේ තත්වයන් තුල ඔබ වර්තමානයේ ජීවත් වෙන රටාවත් එක්ක යම් යම් සුබ සිද්ධීන් ඇතිවන ලග්න තියෙනවා. යම් යම් ආකාරයට ප්‍රවේශම් විය යුතු තැන් තියෙනවා. ඔබේ ගමන් මඟ වෙනස් කළ යුතු තැන් තියෙනවා. ඉතින් ඒ මම මුලදී කිව්වා වගේ ඒ සියල්ල පිළිබඳ හොඳින් ගැඹුරින් අවබෝධ කරගෙන තමන්ගේ කටයුතු සාර්ථකව කරගන්න ඔබ උනන්දු වෙන්නට ඕනේ. ජ්‍යොතිෂ විෂය ධාරාව කියන්නේ තමන්ගේ ජීවිතයට යම්කිසි ආලෝකයක් ලබා ගන්න දෙයක් මිසක් තමන්ගේ ජීවිතය පහළට ඇද දාන දෙයක් නෙමෙයි. ඔබයි ඒක පහළට ඇද දාන්න හේතුවක් කරගෙන තියෙන්නේ. ඒකෙන් ඒ විෂය ධාරාව තුලින් නැත්නම් ඒ විද්‍යාව තුලින් තමන්ගේ ජීවිතයට ගන්න ඕනි ආලෝකය ගන්න බැරි අඥාන අය මේ තුලින් තමන්ගේ ජීවිතයට අවැඩදායක තත්ත්වයන් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒක ඔබ විසින් කරගත්ත ඔබට කරගත්ත හානියක්. එහෙම නෙමෙයි. විෂය තුල තියෙනා වූ දැනුම තමන්ගේ ජීවිතයට පහන්වටක් කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නයි උනන්දු වෙන්නට ඕනේ. මොකද බෙහෙතක් වුණත් ඕනවට වඩා ගත්තොත් ඒක වසක් විසක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පෙන්눔 කරන කරුණු කාරණා තමන්ගේ ජීවිතයට නිසි විදිහට ආලෝකයක් පරිද්දෙන් එකතු කරගන්න. ඒ වගේම ඔය කියපු කරුණු කාරණා හැම ලග්න හිමියෙකුටම ඒ ආකාරයෙන්ම බලපාන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමන්ගේ කේන්දරයේ ගතවන මහදසාව, අතුරු දසාව සහ තමන්ගේ කේන්දරයේ තියෙන රාජයෝග, දුබල යෝග අනුව සමහර කෙනෙකුට මේක හොඳටම බලපවත්වන්න පුළුවන්. සමහර කෙනෙකුට දෝෂ අඩු වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට දෝෂ වැඩි වෙන්න පුළුවන්. මේ කාරණා නිසා තමන්ට තමන්ගේ ජ්‍යොතිර්වේදය හමු වෙලා මේ පිළිබඳව වග විභාග කරගෙන බලා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මම ඒක අවසානයේට මතක් කරේ මේ පිළිබඳව තවමත් හරිහැටි අවබෝධයක් නැති විශාල ප්‍රජාවක් ඉන්නවා කියලා තේරෙන හින්දා. ඉතින් මේ සියලු දේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්නට කියලා අපි ඔබට මතක් කර සිටිනවා. තවත් දවසක සක්වල අඩවියෙන් විශේෂිත වැඩසටහනක් එක්ක හමු වෙනකන් ඔබේ ජීවිතය සාර්ථක වේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක්.